නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ දහම් කැඩපත සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. පළමුවෙන් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අද සදැහැති දායකත්වයේ දරන්නේ අනුරාධපුර නොච්චයාගම ඉට්ටියුලිම ලිපිනේ පදිංචි පින්වත් KB පොඩිහාමි මහත්මිය සහ KB කුසුමාවතී නැගණිය විසින්. ඉතින් මේ පින්වතුන්ගේ සදැහැති දායකත්වය නිසා මේ මොහොතේ මේ උතුම් සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද වෙනවා. ඒ පින්වතුන් හැමදෙනාම සිහිපත් කොටගෙන පින්වන්ත ඔබ හැමදෙනාම සිහිපත් කොටගෙන හැමදෙනාම ඒක රාශී කරගෙන අපි සූදානම් අද දවසෙත් උතුම් සදහම් පිළිසඳර පවත්වන්න අපේ මහා සංඝරත්නය නැවත වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මෙතෙන් සිට අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි අට්ඨක නාගර කියන සූත්‍රය ඇසුරු කරගෙන සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළ නොමිදුණු සිත මුදවන්ට, කිරිසුන්ගෙන් නොමිදෙන හිත මුදවන්ටත්, සේනෝනු ආශ්‍රව ෂය කරවල දාන්නටත්, උතුම් නිවනට පත්වීම පිණිස දේශනා කරපු එකම එක දහමක්, ඍජුවම හේතු වෙන එකම එක දහමක් කුමද්ද දේශනා කරලා තියෙනවද කියන වචනෙට අහපු ප්‍රශ්නයකට අහපු උත්තරයක් මුල් කරගෙන තමයි මේ දේශනාව දිගෑරෙන්නේ. මේ දසම කියන ගෘහපතිය මුල්ලා තමයි එතකොට මේ දේශනාව විස්තර වෙන්නේ. ඒතර බලන්න මේ මානසිකව කෙනෙකුට සමාධියක් ඉපැද්දවීමේ බලවත් හැකියාව තියෙනවා නම් ඒ කෙනාට නිවන් මඟ සම්පූර්ණ මේ දේශනාවේ විවර වෙනවා. එහෙමයි ස්වාමී. හරි පුදුමයි නේද? ඒකද ඉන්ද්‍රිය භාවනා සූත්‍රය නම් සිහිය තියෙන නෝන තියෙන කෙනෙකුට සතර ඉරියව්වෙන් මිදගෙන නිවන හිත පිහිටවන්න පුළුවන් ස්වභාවය. එහෙමයි. ඊට පස්සේ ඒ වගේම තමයි සිහිය විමර්ශාව තියෙන කෙනෙකුට පොතලී සූත්‍රය අසුරු කරගෙන මේ හතර ඉරියව්වෙන් නිවනක හිත පිහිටවන මාර්ගයක්. එහෙමයි. එතකොට දැන් මේ අට්ඨක නාගර සූත්‍රයේ ඉතින් ඒකට නම් හිතමු සමාධි සම්පන්න හිතක් ඇති වෙන කෙනෙකුට පහසුයි. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සමාධිය ගැන කියද්දී මට හිතෙන පොඩ්ඩක් මේ පැත්ත චුට්ටක් සමාධිය විග්‍රහ කරන්න හරි ලස්සන කරුණු ටිකක් තියෙනවා මේ මින්දුරාජ ප්‍රශ්න පොතේ. එහෙමයි ස්වාමීනි. අවසරයි. ස්වාමීන් නාගසේනයන් වහන්සේ මේ සමාධියේ ස්වභාවය කුමක්ද? මහරජාණනි කුසල් දහම් ඉදිරියට ගැනීම සමාධියේ ස්වභාවයයි කියලා කියනවා. එහෙමයි. හරිමයි. එතන මේ සමාධියක් තුල කරන්නේ කුමක්ද? යම්තා කුසල් ඇද්ද? එතන මේ කුසල් දහම් කියන ඒවා මේ ඉදිරියට අරගෙන යන්න එහෙමයි. සමාධිය අනුග්‍රහ කරනවා. එහෙයි ස්වාමීනි. ඒ කියන්නේ මේ සමාධිමත් බවක් තුලින් හටගත්තු මානසිකී අර සැනසෙල්ල සතුට නැත්තම් එයා මේ කුසල් දහම් වනස ගන්න හේතු වෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් පැවිදිින් ආපු කෙනෙකුට බව යම් සමාධියක් නැත්නම් සමහර විට එයාට අර ඒකාකාර කාම සාමාන්‍ය ගෘහ ජීවිතයේ ඉන්න කෙනා කාම අරමුණු වෙනස් කර ඇවිද කකා බිබි එහෙමනේ ජීවත් වෙන්නේ. එහෙමයි. පැවිද්දට එහෙම ජීවිතයක් නැහැ නේද කොට? එහෙයි ස්වාමීනි. ඒ පැවිද්දෙකුට එක තැන ඉන ජීවිතයක් බොහෝ වෙලාවට. අනුන්ගේ යැපෙන ජීවිතයක් බොහෝ වෙලාවට.
ඒතර ඒ කිනාට එකරැඳ එක තැන සුව පහසු හිතින් ඉන්න නම් එයාට තියෙන්න ඕන එතකොට යම් නිවුණු හිතක් සකස් වෙලා තියෙනවා. එහෙමයි. ඒ සකස් වුණු නිවුණු හිත තමයි එයා අනිත් කුසල් දහම් වල යොදවන්නේ. සකස් වුණු නිවුණු හිතක් තියෙන කෙනාට අනිත් කුසල් දහම් වල යොදවන්න පුළුවන්. දැන් හැම කෙනාටම දන් දෙන්න බෑනේ. මොකද මේ දන් දෙන සංයමය එයාගේ මනස තුල වැඩිලා නැත්තම් දන් දෙන්න අමාරුයි යාට. සීල් රකින්න බෑ හැම කෙනාටම. සීල් රකින්න සංයමයක් තියෙන්න ඕනේ යාට. ඒ සංයමය වැඩිලා නැත්තම් සීලෙ පිළිටන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් බණ අහන්න බෑ හැම කෙනාටම. වාඩි වෙලා කන්‍යමාගෙන ඉන්නකොට ආධ්‍යාත්මික සංයමයක් නැත්තම් බණේ පිළිටන්නේ. එහෙමයි. එහෙමත් තියෙනවා. එතකොට මේ ඕනම කුසල සම්පත්තියක් ඉදිරියට අරගෙන යන්නේ මානසික තියෙන යම් සංහිඳියාවක් තුළ. එහෙමයි ස්වාමීනි. මානසික සංහිඳියාවක් තුළ. වෙන පිනක් දහමක් කරන්න ගියත් ඒ කෙනාගේ මානසික සංහිඳියාවක් තියෙනවා. ඒ සංහිඳියාව තමයි එයා කරන දේ ක්‍රියාව තුළින් සතුටක් උපදින්නේ. ඒකයි කියන්නේ මේ සමාධියේ ස්වභාවය මොකද්ද? යම්තා කුසල් දහම් නැද්ද? ඒ සියල්ල පවතින්නේ සමාධිය මුල් කරගෙනයි කියන්නේ. සමාධිය මුල් කරගෙනයි කියන්නේ. එහෙමයි සර්. හරි ආශ්චර්යයකනේ. සමාධියට නැඹුරු වෙලයි කියනවා. සමාධියට යොමු වෙලයි කියනවා. සමාධියට බර වෙලයි කියනවා. අනික කුසල සම්පත්ති ටික පිළිලා තියෙන්නේ. එහෙමයි. ස්වාමීන් උපමාවක් වදාරන්න කියන මහරජාණන් වහලයක කැණි මඩලක් තියෙනවා. දැන් දැකසකරයි සමහර පුරාණ ගෙවල් වල දැන් අදට වර්තමානයේ හදනු මැද තියෙනවා ලී වලින් හදපු සමහරලාට යකඩ වලින් හදපු තියෙන මේක. ඒකට කියන කැණි මඩල කියලා. එහෙමයි. ඇණයක් වගේ හරි ගස්ස. එහෙයි ස්වාමීන්. ඔය ඇම්බෙක්කේ දේවාලික වුන් තමයි මිනිස්සුන්ට ප්‍රසිද්ධම තැන. එහෙමයි. ඒතර මේ කැණි මඩලට තමයි සියලු පරාල එකතු වෙලා තියෙන්නේ. එතකොට එකල්ලි සියලු පරාල තිබෙන්නේ කැණි මඩල දෙසට යොමු වෙලායි කියන. එහෙමයි. ඉතින් කැණි මඩල කියන එක නැත්තම් පරාල පිහිටන්න තැනක් නැහැ. එහෙමයි. මැද කැණි මඩල නැත්තම් පරාල එකිනෙකට පිහිටන්න තැනක් නැහැ. පරාල ටික බිමට වැටෙනවා. එහෙමයි. තේරුණානේ? ඒතර මේ එකිනෙක වටේට එන පරාල ටික ඔක්කොම පිහිටන්නේ මැද තියෙන කැණි මඩලට. කැණි මඩල නැත්තම් පරාල පිහිටන්නේ. එහෙයි. වහලක් එතකොට නැහැ එතකොට. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තමයි කල්ලි සියලු පරාල තිබෙන කැණි මඩල දෙස යොමු වීම කියන කැණි මඩලටම යොමු වීමෙන් කියන තියෙන. කැණි මඩලේ උපකාරය තුලයි කියන සියලු පරාල තියෙන්නේ. ඒ සියලු පරාලයන්ට අග්‍රවන්නේ කැණි මඩලයි කියන. එහෙමයි. මහරජාණන් ඔය අයුරි යම් තා කුසල් දහම් ඇද්ද ඒව පවතින්නේ සමාධිය දෙසට යොමු වීමෙන් කියන. සමාධියට නැඹුරු වීමෙන් කියන සමාධියට බර වීමෙන් කියන. ස්වාමීන් තව උපමාවක් කියන්න කියනවා. මහරජාණන් කිසියම් රජෙක් සිවුරඟ සේනාව සමග සංග්‍රාම භූමියට යනවා යුද්ධ භූමියට යනවා කියනවා. එහෙමයි. එහි යම්තාක් හස්තීන් නැද්ද? අශ්වයන් නැද්ද? රථයක්ද? පාබල සේනාවක්ද? ඒ සියලු සේනාවම සිටින්නේ රජු ප්‍රමුඛ කරගෙනයි කියනවා. රජු දෙසට නැමී කියන රජුට නැඹුරු වෙලා කියන රජුට බර වෙලා කියනවා. රජු පිරිවර කොටගෙනයි කියන තියෙන්නේ. එහෙමයි. එන සේනාවේ පැවැත්මක් නැහැ. රජතුමා නැත්තම්. එතකොට මේ දිනන්න බෑ යුද්ධේ. එහෙමයි. එතකොට සේනාවේ පැවැත්ම තියෙන්නේ රජතුමා පෙරටු කරගෙන. එතකොට එහෙනම් මේ සේනාවේ පැවැත්මක් නැහැ රජතුමා නැත්තම්. පරාල ටික තියෙන්නේ කැණි මඩල මුල් කරගෙන. කැණි මඩලේ පරාලවල පැවැත්මක් නැහැ කැණි මඩල නැත්තම්. ඒ වගේ තමයි කියනවා මහරජාණනි ඒ වගේම තමයි කියන සමාධියට හැම කුසල ධර්මයක්ම නැඹුරු වෙලා තියෙනවා කියනවා. එහෙමයි. ඒකට සමාධියට සමාධිමත් හිතක් තියෙන කෙනාගේ කුසල දහම් ටික ඔක්කොම පිළිහිටලා තියෙනවා. හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාවක් ඇද්ද, වීරියක් ඇද්ද, සතියක් ඇද්ද, ප්‍රඥාවක් ඇද්ද? අනිත් ඔක්කොම ඉන්ද්‍රියද ඔක්කොම ටික ලස්සනට පිළිහිටන්නේ සමාධියත් එක්ක නැඹුරු වෙලා කියනවා. එහෙයි ස්වාමීනි. මහරජාණන් භාග්‍යතුන් වහන්සේ මේ කරුණ වදාලා කියන පින්වත් මහන්නි සමාධියක් ප්‍රගුණ කරන්න. පින්වත් මහන්නි සමාහිත සිත් ඇති භික්ෂුව යථාභූත ඥානය ඇති කරගන්නවා කියනවා. එතකොට මේ සංසිඳුණු මනස යථාර්ථ දකින්න පිහිටවන්න පුළුවන්.
එහෙමයි ස්වාමී. සංසිඳුණු මනස කියන එක. එහෙයි. සංසිඳුණු නැත්තම් මොකද වෙන්නේ? යථාර්ථ දකින්න පිහිටව ගන්න බෑ. එහෙමයි. මේ වගේ. ඒක තව ලස්සන ප්‍රමාණයක් තියෙනවා. ඔය නීවරණ සංයුක්තිය තියෙනවා මේ දැන් ඔය රත්තරන් පිරිසිදුම රත්තරන් තමයි කියන ඕනම දෙයක් බඩු භාණ්ඩයක් හදන්න කර්මන්නේ කරන්න පුළුවන් කියන. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? පොළවේ තියෙන රත්තරන් ගෙනල්ලා පිරිසිදු කරලා කෝවේ දාලා පුච්චලා එතකොට ඒ වගේ තියෙන වෙනත් ලෝහ වර්ග තියෙනවා නම් ඒව අයින් කරවලා පිරිසිදුම රත්තරන් පෙරාගත්තට හදාගත්තට පස්සේ තමයි කියන ඒකෙන් ඕනම බඩු භාණ්ඩයක් හදන්න පුළුවන් කියන. එහෙමයි ස්වාමීන්. ඒතර බලන්න මේ බුදුරජාණන් වහන්සේ මහරජාණනි අප භාග්‍යතුන් වහන්සේ ඒ කරුණ මෙහිම වදාලා කියන. පින්වත් මහණේ සමාධිය ප්‍රගුණ කරන්න. එහෙමයි. එහෙනම් මේ සමාධිමත් බව කියන එක අපි හිත ඇතුලේ ප්‍රගුණ කළ යුතු දෙයක්. ඒතන කලබල වුණාට ඇති වෙන්නේ නැහැ ඉතින්. එහෙයි ස්වාමීනි. ඒ කාලයක් තිස්සේ යම් වීර්යයකින් යම් මහන්සියකින් කැපකිරීමකින් ඇති වෙන දෙයක් ඒක. එහෙමයි. ඒකට කලබල වෙලා වැඩක් නැහැ. එහෙමයි. ඒතර පින්වත් මහණි සමාහිත සිත් ඇති භික්ෂුව තමයි කියනවා. ඒ හිතට තමයි කියනවා යථාර්ථය කියන එක අවබෝධ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ සමාධියක් තුළ එතකොට මේ හිත පිහිටවන්න එයා කාලයක් තිස්සේ කලබල නැතුව යම් ක්‍රියාමාර්ගයක් තුළ එයා හිත පිහිටව ගන්න උත්සාහයක ප්‍රතිඵලයක් ඉතින්. එහෙමයි. එතකොට ඒ ප්‍රතිඵලය යාගේ ජීවිතේ ටික ටික දියුණු කරගන්න එයා අඛණ්ඩව මේ ජීවිත කාලෙම එයා යම් උත්සාහයක යෙදෙන්න ඕනේ. නැති කට්ටියට. සුවපහසුවෙන් උපදිනව නම් උපදින්නේ අර ඒ වගේ පෙර ජීවිතයක මේ අඛණ්ඩව එයා උත්සාහ කරලා තියෙනවා. එහෙමයි. ඒ උත්සාහ කරපු අයට තමයි මේ ජීවිතේ සුවසේ පහසුවෙන් ඇති වෙන කට්ටිය බවට පත් වෙන්නේ. එහෙමයි. ඒතකොට ඒ කාරණේ අපි තේරුම් ගන්න. එතකොට මේ අට්ඨකනාගර සූත්‍රයේදී ඒ වගේ අර සංසාරේ පුණ්‍ය සම්පත්තිය තියෙන හිත සමාධිමත් වෙන එහෙමයි. අයට දිනු කළ යුතු දෙයක් ගැන තමයි කතා කළේ. මොකද එයා මේ දසම කියන ගෘහපතිය මේ ආනන්ද මහරහතන් වහන්සේ මුණ ගැහිලා ඇවිල්ලා කියා සිටියා මේ සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්බුදුරජාණන් වහන්සේ මේ කෙලෙසුන්ගෙන් නොමිදුණු හිත මුදව ගන්න. එහෙමයි. දැන් අපිට තේරෙනවා එහෙනම් මේ හිතේ තියෙනවා කෙලෙස්. එහෙයි ස්වාමීනි. එන කෙලෙස්යෙන් හිත මුදවන්න නම් ඒ මිදවීම පිණිස ඒ හිත ඇතුළෙම තව දෙයක් උපද්දන්න ඕන. භාග්‍යතුන් වහන්සේ දකින්න යම් දහමක් උපද්දන්න ඕන. එහෙමයි. ඒ දහම උපද්දන්න නැතුව ඒ හිත ඇතුළේ කෙලෙස්යෙන් හිත මුදවනවා කියන ක්ලේශිකක් නෙමෙයි. එහෙමයි. ඒතකොට ආශ්‍රව තියෙනවා. ඒ ආශ්‍රවයන්ගෙන් හිත මුදවන්න නම් තව දහමක් හිත ඇතුළේ දියුණු කරවන්න ඕන. නිවනට හිතපත් කර ගන්න නම් තව දහමක් හිත ඇතුළේ උපද්දන්න ඕන. ඒතර මේ පැද්දිය යුතු එක දහමක් තමයි කුමක්ද? පළවෙනි ධානය. පළවෙනි ධානය උපද්දලය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් සිහි කරන කෙනෙක් වෙනවා. ඒකත් ඍජු එකම මගක් කියනවා මේ නිවන් මගට තියෙන. දෙවෙනි ධානය උපද්දනවා කියනවා. දෙවෙනි ධානය උපද්දලා වූ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විමසනවා කියනවා. එහෙමයි. එහෙම නැත්නම් තුන්වෙනි ධානය උපද්දනවා කියනවා. එහෙම උපද්දලා ඒක එහෙම නැත්නම් ඒකත් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් සිහි කරනවා කියනවා. එහෙම නැත්නම් හතරවෙනි ධානයට හිතපත් කරගෙන හතරවෙනි ධානයේ ඉඳගෙන හිත අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් සිහි කරනවා කියනවා. එහෙමයි. හරි ආශ්චර්යයි නේ. එතන මේ විදිහට එතන හරි ලස්සන වචනයක් කියනවා. එතකොට මේ යම් කෙනෙක් පිරිනවම් පානවා කියලා. හරි පුදුමයි. එතකොට ගන්න උත්සාහය තුළ එයාගේ හිත ගෙනියන ස්වභාවය හිතේ නැති වෙලා යනවා. එහෙමයි. ගෙනියන ස්වභාවය නැතිලා යනවා. තවත් කෙනෙක් ඉන්නවා කියනවා නැති වෙන්නේ නැහැ කියනවා. අර උපද්දවාගත්තු යම් මහන්සියෙන් දහමක් යද්දී ඒ දහමට හිත ඇලෙනවා කියනවා. ධම්ම රාගය කියන වචනේ තියෙනවා. ධම්ම රාගය. උපද්දවාගත්තු දහමට හිත ඇලෙනවා කියනවා. ඒකේ නෑ මොකද වෙන්නේ? ඕරම් භාගීය සංයෝජන පහසයි කළ බබලෝට ගෙනියන්නේ ඒක හේතු වෙනවා කියනවා. එහෙමයි. ඒ ධම්ම රාගයත් හේතු වෙනවා පහට ගෙනියන්නද? බබලෝට ගෙනියන්න. හැබැයි බබලෝවෙන් පහලට එන්නේ නැහැ කියන හිත පිරුණම් පානවා කියනවා. ඒතර යාගේ මනස තුල උපදවගත්තු මේ ස්වභාවය බබලෝවෙන් අවසන් කරන්න තරම් ශක්තිමත්. එහෙමයි ස්වාමීනි. ඒතර මේ විදියට ලස්සන ඍජු
ඍජුවම නිවනට උපකාරී කරන දහම් පරයයන් 4ක් විග්‍රහ කළා. එතකොට අද තව ලස්සන දහම් පරයයක් විස්තර කරන කුමද්ද පින්වත් ගෘහපතිය නැවත අනිකක් කියමි මෙහි භික්ෂුව මෛත්‍රී සහගත චිත්තයෙන් එක් දිශාවක් පතුරවා වාසය කරනවා කියන හරි පුදුමයි ස්වාමීනි. ඒකට කියන්නේ මෙත්තා සහගත චේතෝ විමුක්තිය කියන වචනේ පාවිච්චි කරනවා. මෙත්තා සහගත චේතෝ විමුක්තිය. පුණජ පරම් බික්කු මෙත්තා සහගතේන චේතසා ඒකන් දිසම් පරිත්වා විහෙරති. එහෙමයි. හිතේ තරහ දුරු කරවන මෛත්‍රිය. මෙතන කියනවා තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්තං තථා යුද්ධමදෝ තිරියං සබ්බදි සබ්බත්තාය සබ්භාවන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අපමානේන වචන ගොඩක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති. කොහොමද කියන්නේ? තරහ නැති, වෛර නැති අප්‍රමාණ. එහෙමයි ස්වාමීනි. අප්‍රමාණිකයකට එයාගේ හිත ඇතුලේ කිසි කෙනෙක් ගැන තරහක් නැති වෙනවා. එහෙමයි. කිසිම කෙනෙක් ගැන. කිසිම කෙනෙක් ගැන තරහක් නැති, කිසිම කෙනෙක් ගැන නැති, වෛර නැති හිත පතුරවනවා. හිත තමයි ඒකට පතුර වාසය කරන්නේ. හරි පුදුමයි ඒකනේ. අවේරේන අභ්‍යාපච්ච පරිත්තා විහෙරති සෝයිති පටි සංචික්කති. ඒකට අර විදියට සිත වඩලා අයම්පි කෝ මෙත්තා චේතෝ විමුක්තිය හිතනවා කියනවා. එතකොට මේ මෙත්සාගත ඒකට කියනවා චේතෝ විමුක්තිය කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. එතකොට මේ මෛත්‍රිය තුලින් තමන්ගේ හිතේ ලොකු සමාධිමත් බවක් උපද්දලා නම් තියෙන්නේ. ඒකට කියනවා මෙත්තා චේතෝ විමුක්තිය කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ චේතෝ විමුක්තිය කියන වචනේ පාවිච්චි කරනවා නිකලිස් බව ගැන කියද්දි තියෙනවා. චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවෙත් කෙලවරට ඇවිල්ලා එතකොට. සමාධියෙත් කෙලවරට ඇවිල්ලා කියනවා. එහෙමයි. එතකොට මෛත්‍රිය මුල් වෙලා ওই විදිහට හිත වඩලා තියෙනවා නම් ඒකට පාවිච්චි කරනවා බලවත් සමාධියක් ඇති කරලා තියෙනවා නම් මෙත්තා චේතෝ විමුක්ති කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි. එතන අතරන්දි පාවිච්චි කරනවා මේ රහතන් වහන්සේකට මේ හිතට කියනවා මේ යම් චේතෝ විමුක්තියක් වඩලා තියෙනවා නම් ආශ්‍රව නැති කියලා අදහස් පාවිච්චි කරනවා. ආශ්‍රව නැති මේ චේතෝ විමුක්තිය. එහෙමයි ස්වාමීනි. ආශ්‍රව නැති ප්‍රඥා විමුක්තිය. එහෙමයි. ඒතර අනිත් අයගේ තියෙන එක ආශ්‍රව සහිත චේතෝ විමුක්තිය. එහෙමයි ස්වාමීනි. අනිත් අයට තියෙන ආශ්‍රව තියෙන හිතේම චේතෝ විමුක්තිය ඇති වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ දැහැන්ගත භවයේ යම් බලවත් ස්වභාවයක් ගැන තමයි විස්තර කරන්නේ. එහෙමයි. ඒතර දැන් බලන්න මේ මෛත්‍රිය හොඳට වඩපු කෙනාට හිත මොකද්ද වෙන්නේ? වෛර නැති, තරහක් නැති සිතක් යා බලවත්ව වඩලා ඒ වඩපු හිතත් ඔහු විදර්ශනා කරනවා කියනවා කොහොමද? මේ අபிසංකතං. මේක සකස් වෙච්ච හිතක්. එහෙමයි. අபிසංචේතිතං මේක එතකොට මෛත්‍රී සිටිවිලි හිත ඇතුලේ පුරුදු කළා තමයි මේ මානසික ස්වභාවය ඇති කරගෙන තියෙන්නේ. ඒ ස්වාමීනි. යංකෝ පන කිංචි අபிසංකතං අபிසංචි යම් ස්වභාවයක් හේතු නිසා නම් හටගත්තේ චේතනාත්මකව නම් හටගත්තේ තද නිච්චං. ඒක අනිත්‍යයි. නිරෝධ ධම්මන්තේ. ඒක ඉතින් හේතු නිසා ඇති වුණා නම් එහෙනම් නැති වෙලා යනවා. එහෙමයි. ඔය විදිහට දැනගන්නවා කියනවා. ඔය විදිහට දැනගනිද්දී කෙනෙක්ගේ හිතේ මොකද වෙන්නේ? ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්න එක හේතු වෙනවා කියනවා. දැන් කාමයන්ගෙන් එතකොට වෙන් කළා නෑ හිත හදලා තියෙන්නේ. එහෙමයි. එතකොට ඒ හදපු හිතේ ඇල්මක් තියෙනවා නම් තියෙන්නේ අර උපද්දපු ධර්මයට විතරයි. එහෙමයි. ඒ උපද්දවගොත් ධර්මයට විතරයි තියෙන්නේ. ඒතර විතර විස්තර කරනවා එතකොට එයාගේ හිත අර යම් මොහතක ධර්ම රාගයට තියෙනවනම් ධම්මින්ද්‍රියට ආධ්‍යාත්මෙ බැඳිලා නම් තියෙන්නේ ඔහු මේ පරලෝ ගිහිල්ලා සුද්ධාවාසයට අරගෙන යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. එතන මෙතන හරි බුදුමයි පළවෙනි ධ්‍යානෙ වෙනම විස්තර කළා. දෙවෙනි ධ්‍යානෙත් වෙනම විස්තර කළා. තුන්වෙනි හතරවෙනි ධ්‍යානෙත් වෙනම විස්තර කළා. මෛත්‍රී චේතෝ විමුක්තිය කියන එක වෙනම විස්තර කළා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ මෛත්‍රිය වඩලා හිත වෙනම මානසික ස්වභාවයකට ගේන්න පුළුවන්. ඒක පළවෙනි ධ්‍යානයක් නෙවෙයි ඒක එතකොට. ඒකයි මෙතන විස්තර කරන්නේ. ඒතර මෛත්‍රිය වැඩිම තුල ඒක මනස තුල ඇති වෙන තව ස්වභාවයක් ඒක.
ඒක මානසික යම් සිටුේෂන් එකක්. එහෙමයි ස්වාමීනි. ඒතර අපිට තේරෙනවා එනම් මේ මෛත්‍රිය වෙනම මානසික ස්වභාවයක් හදන්න පුළුවන් කෙනෙකුට. එහෙයි. කරුණාවෙනුත් ඒ විදිහම තමයි. එහෙයි. මුදිතාවේ දැන් අපි අර බොජ්ජංග වඩන හැටි විස්තර කළානේ. එහෙමයි ස්වාමීනි. දැන් මෛත්‍රියෙම දැන් මේ බොජ්ජංගම තමයි වැඩෙන්නේ එතකොට මෙතන. එහෙමයි. ඒතර ඒ ගොඩ නැගින දේ තමයි එතකොට විදර්ශනාවට ගෙනියන්නේ. එහෙයි. ඒතර විස්තර කරනවා ওই විදිහට ඒ ධර්ම රාගෙන් මැරලා ඕරම්බාගේ සංයෝජන පස්සේ කරලා බබලුවට ගෙනියන්න හේතු වෙනවා කියන බලන්න. ඒතර මෛත්‍රිය කියන්නේ කොච්චර බලගත් දෙයක්ද නේ. එහෙමයි ස්වාමීනි. සමහර රහතන් වහන්සේලා ඉඳලා තියෙනවා මේ මෛත්‍රී චේතු විමුක්තියම නිකලෙස් වෙලා. සමහර රහතන් වහන්සේලා ඉඳලා තියෙනවා පිණ්ඩපාතේ වඩිනකොට පිණ්ඩපාතේ පිළිගන්නකොට මෛත්‍රියට සම්බන්ධිනවා කියලා. එහෙමයි ස්වාමීනි. සම්මෙදලා තමයි කියන පිළිගන්නේ දාන දෙන කෙනාගේ දාහනේ මහත්ඵල කරනවා. එහෙමයි. හරි පුදුමයි. ඒ ස්වාමීනි. ඒකට මේ සිතක් වශීකృత කරලා තියෙන මෛත්‍රිය තුළ. මෛත්‍රී සිතවිලි පහල කරලා ඒ තුළ සිතී වශීකృత කරලා තියෙන එකට. ස්වාමීනි අප්‍රමාණ මෛත්‍රිය කියලා සඳහන් වුණානේ. මෙතන තියෙන අප්‍රමාණ කියලා මෙතන පාවිච්චි කරනවා. අපිට දැන් ගොඩාක් දේශනාවල මෛත්‍රී වැඩිම ගැන කියද්දි කියන්නේ මේ දිශා වශයෙන් වඩන එක තමයි විස්තර කරන්නේ. එහෙමයි. උතුරු දිශාවට, දකුණු දිශාවට, උතුරු වන දිශාව, ඒ විදිහට දිශා වශයෙන් වඩ යෑමක් තමයි තියෙන්නේ. එහෙමයි. ඒකින් අන්තිමට හිත දියුණු වෙන ප්‍රතිඵලයේ මේ සකස් වෙන මානසික ස්වභාවයක් තියෙනවා. ඒතර මේ මානසික ස්වභාවය තමයි අනිත්‍ය වශයෙන් චේතනාත්මක සකස් දෙයක් විදියට හේතු නැතිවීම නැතිලා යන දෙයක් විදියට එයා මානසිකාරය කරලා පවත්තන් එතන පිටලා. එහෙමයි. ඒතර ඒකෙන් ආශ්‍රය වීම පිණිස අනුග්‍රහ කරනවා කියන ආශ්‍රය වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? මේ ඕරම්බාගේ සංයෝජන පහසයි කරලා බ්‍රහ්ම ලෝකයට එයා ගෙනියනවා කියන එක. එහෙමයි ස්වාමීනි. යන්න බෑ ගෙනියන්න. දහමක් ඉපැද්දුවොත් දහමෙන් ගෙනියනවා. එහෙමයි ස්වාමීනි. අපි හැමතිස්සෙම තේරුම් ගන්න ඕන එකයි දහමක් උපද්දන්න ඕන දහමෙන් ගෙනියනවා. සීලයක් පෙරුවොත් පිරූ සීලෙන් ගෙනියනවා. එහෙමයි. සමාධියක් පෙරුවොත් වැඩූ සමාධියෙන් ගෙනියනවා. ගුණයක් පෙරුවොත් පිරූ ගුණයෙන් ගෙනියනවා. පිරූ ගුණයෙන් ගෙනියනවා ය. හරි පුදුම දෙයක් ඒක. ඒ නිසා මේ දහමකට ආස කරන්න ඕන, ගුණයකට ආස කරන්න ඕන, කුසලයකට ආස කරන්න ඕන, පිනකට ආස කරන්න ඕන. අන්න ඒකෙන් තමයි හොඳ තැනකට ගෙනියන්නේ අපි. එහෙමයි ස්වාමීනි. Tamanට ඕන තැන් වලට එහෙම ලෙසින් යන්න බෑ. එතකොට විස්තර කරනවා එතකොට ඒක නා බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ ආයි පහළට එන්නේ නැහැ කියන ආනන්දයන් වහන්සේ දේශනා කරන පින්වත් ගෘහපතිය සියල්ල දන්නා සියල්ල දකිනා අරහත්තු සම්බුදුරජාණන් වහන්සේ නොමිදුණු සිත මුදවන්න සේනෝනු ආශ්‍රව ශේ කරන්න මේ දේශනා කරපු ඍජුවම හේතු වෙන ධමයක් තමයි කියන මේ ධම. තව ධමයක් කියනවා. එහෙමයි. දැන් කී ධම ලොකෝ පහක් ස්වාමීනි. පහ. ওই විදිහට විස්තර කරන කුමද්ද ඊළඟට මේ මෛත්‍රිය ගැන කියද්දී කියන්නේ මේ දේශයේ හිත ඇතුළේ යම් දේශය නම් වූ ස්වභාවයක් ඇද්ද ඒකේ ඡය වීමම තියෙන මෛත්‍රියත් එක්කයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් අපිට තේරෙනවා මේ මෛත්‍රිය වැඩිම තුල දේශය නම් වූ අකුසලයේ ඡය වෙන්න යනවා. ඡය වෙලා යනකොට මේ මානසික ඇති වෙන ස්වභාවය තමයි මෙත්තා චේතෝ විමුක්තිය කියන වචනේ පාවිච්චි කරන්නේ. එහෙමයි. මෙත්තා චේතෝ විමුක්තිය කියලා වචනේ පාවිච්චි. හරි පුදුමයි එතකොට. එහෙනම් අපිට තේරෙනවා මේ හිත තුළ මහා බලගත් ගුණයක් පිහිටන් නැත්තේ අර අකුසලයක තියෙන බලපෑම. එහෙමයි. කාමයේ තියෙන බලපෑම පළවෙනි ධ්‍යානෙ නොපිහිටන් හේතු වෙලා තියෙනවා. කාමී අකුසලයන්ගේ බලපෑම. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ විතරකවල තියෙන බලපෑම දෙවෙනි ධ්‍යානෙ හිත නොපිහිටන් හේතු වෙනවා. ප්‍රීතියේ තියෙන බලපෑම තුන්වෙනි ධ්‍යානෙ හිත නොපිහිටන් හේතු වෙනවා. එහෙමයි. සැපේ බලපෑම හතරවෙනි ධ්‍යානෙ නොපිහිටන් හේතු වෙනවා. ද්වේෂයේ බලපෑම මෙත්තා චේතෝ විමුක්තිය තුළ හිත පිහිටන්න තියෙන බලපාන. එහෙමයි. ද්වේෂයේ බලපෑම. එතකොට මෛත්‍රියක් වැඩිම තුළ වෙන්නේ මොකද? ද්වේෂය දුරු වෙන එකයි වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතන අපිට තේරෙනවා කොහේ දිව්වත් වැඩක් නැහැ. හිත ඇතුලේ අකුසලයේ කියන එක දුරු වෙන්නේ නැත්නම්. එහෙමයි. මේ ධාම දකින්න බෑ. එහෙයි. ධාම දකින්න බෑ. එහෙනම් මේ ද්වේෂයේ දුරු වීමම කියන්නේ අකුසලයේ දුරු වීමම කියන්නේ ධහම දකින්න මානසික යම් ශක්තියක් හරි ගස්සලා දෙනවා. එහෙමයි. මානසික පරිසරයක් නිර්මාණය කළ දෙනවා. එහෙමයි. එහෙනම් අපිට අපි හොඳට තේරුම් ගන්න ඕනේ දැන් තමයි අකුසලයක් දුරුණු හිතක් හදන්නයි මහන්සි ගන්න ඕන. අකුසල් දුරු වෙච්ච හිතක්. එහෙමයි. හදන්න මහන්සි ගන්න ඕනේ. එහෙයි. ඒතර අකුසලයේ දුරු වෙන්නේ අනුග්‍රහ කරන්නේ කොහොමද? කුසලයේ තමයි.
කුසලයේ වඩන්න ෂේ වෙලා යන්නේ මොකද්ද? අකුසලයේ තමයි. එහෙමයි. අකුසල් දුරුණු හිත කියන්නේ මොකද්ද? අන්නේ හිතින් නම් එයාට විශේෂ දෙයක් කරගැනීමේ දුර්ලභ භාග්‍ය උදා වෙනවා. එහෙමයි. දහමක් තේරුම් ගන්න මම ඊපෙරදේ කෝදන කියලා සූත්‍රයක් තියෙනවා. මේ කෝදන සූත්‍රයේ තියෙන මේ ක්‍රෝධයේ තියෙන කෙනාට සෝනින්දක් නැහැ කියනවා. හරි පුදුමයි. එහෙමයි. ක්‍රෝධයේ තියෙන කෙනාට කොච්චර ලස්සනට නාලා සබන් දාලා කොච්චර ලස්සන ඇඳුම් ඇඳද්දත් එයාගේ පෙනුමක් නම් උපදින්නේ නැහැ කියනවා. එහෙමයි. ක්‍රෝධය තියෙන කෙනාට. ඉතින් කොච්චර භවභෝග සම්පත් මේ ධාර්මිකව දිනු කරගන්න කොච්චර මහන්සි ගත්තා. ක්‍රෝධය තියෙන කෙනාගේ භවභෝග සම්පත් විනාශ වෙලා යනවා කියනවා. එහෙමයි. රජතුමාට හරි අයිති වෙනවා ඒ කාලේ හැටියට නම්. ඒ කියන්නේ මට පේනවා ඒකෙන් මේ ධන දාන්නේ මේ විනාශ වෙලා යන ප්‍රධාන හේතුවක් අපේ හිතවල තියෙන ක්‍රෝධය. එහෙමයි ස්වාමීනි. මට ඒකෙන් තේරෙනවා දැන් අද වගේ විවේක ගත්තොත් එහෙම මේ සෑහෙන පාරිසරික වශයෙන් ව්‍යසන තියෙනව නේද? හරි පුදුමයිනේ. සමහර ප්‍රදේශවල මිනිස්සු මහන්සි වෙලා ගොවිතැන් කරනවා. ගොවිතැන් මේ භවභෝග සම්පත්තිය නිලා ගන්න හදනකොටම කොහෙවත් ගැස්සක් එනවා. එහෙමයි. ඒක නිලා ගන්න විදියක් නැහැ නේ. එහෙම නැත්නම් කොහේවත් නැති ක්‍රමයේ උදරක් එනවා. ඒ ක්‍රමෙන් හරි විනාශ වෙනවා. භෝග සම්පත් yaadෙන්නේ නැහැ කියනවා. ක්‍රෝධ බහුලයිත. ක්‍රෝධ බහුලයිත. එහෙමයි ස්වාමීනි. කොහොමද කෙලෙස්ය මහ පොළොවට ගෙනත් තියෙන්නේ? එහෙමයි ස්වාමීනි. කොහොමද කෙලෙස්ය මේ පරිසරයට ගෙනත් තියෙන්නේ? එහෙනම් මේ සෞභාග්‍ය සම්පන්න මේ සරුසාර බවින් ඉතුරුණු කිරින් ඉතුරුණු පැණියෙන් ඉතුරු වෙච්ච මේකක් මේ සමරන්න අපි මේ නැකතට කනවා. ක්‍රෝධ කර කර yaadෙයිද? එහෙමයි. තිරුවන්ට ගරහ බුද්ධ භූමියට ගරහ රහතුන්ට ගරහ ආහාර උපවාද කරගෙන මේ සැනසුණු දායක මේ මව්බිමක් හදන්න හදන. එහෙමයි. හදන්න පුළුවන් වේද? මේ සත්‍යෙට ගරහ මේ මහ පොළොව ගොඩද දාදා මේ අමුතු සංස්කෘතියක් ගොඩන ගන්න හදන කට්ටිය. එහෙමයි. සත්‍යෙට ගරහනේ. එහෙයි ස්වාමීනි. ඉතින් මේ පුළුවන් මේ දේ වගේ නීච හිත්වල තියාගෙන පුරෝගෙන ඒ වගේ නීච හිත් සමාජගත කර පුළුවන් මේ පුණ්‍ය භූමිය කරදර වලින් තොර විපත් වලින් තොර භූමියක් කරන්න කවදාවත් බෑ. එහෙමයි. කවදාවත් බෑ. එහෙමයි ස්වාමීනි. ඒකට හේතුව තමයි ගුණයක් නෙමෙයි තියෙන්නේ එතන. හැම තැනකම උතන තියෙන බලන්න තමන් හුවා දක්වන ඉරිසියාව තියෙනවා, ක්‍රෝධය තියෙනවා, වෛරය තියෙනවා, පරිගැනීම තියෙනවා. කුසල සම්පatti නෑනේ. එහෙමයි ස්වාමීනි. ඒක කොහෙද දිනුන තියෙන්නේ? ඒකේ තියෙන ක්‍රෝධ බහුල කෙනාට මිත්‍රයෙක් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවනම් ඒ දෙන්න තුන්දෙනා නැති වෙලා යනවා කියනවා. ක්‍රෝධ බහුල කෙනාට. හරි පුදුමයි. ක්‍රෝධ බහුල කෙනාගේ ස්වභාවය ගැන කියන්නේ. මිත්‍රයෝ නැති වෙලා යනවා කියනවා. භවභෝග සම්පත් අහිමි වෙනවා කියනවා. ඉතින් කරුණු හතක් කියනවා සුවසේ නිදන්න බෑ කියනවා. එතකොට කොච්චර මේ ප්‍රියමනාප වෙන්නද ප්‍රියමනාප වෙන්න බෑ කියනවා. භෝග සම්පත් වෙනසෙනවා කියනවා. පරිවාර සම්පත්තිය නැතිලා යනවා කියනවා. ඥාතිහිත මිත්‍රාදීන් නැති වෙනවා කියනවා. ඒ වගේම තමයි මේ යාළු මිත්‍රයෝ කෙනෙක් දෙන්නෙක් හරි කට්ටියක් නැතිලා යනවා කියනවා. එහෙමයි. අනිත් එක තමයි තව ලස්සන ගාථා ටිකක් හොදන සූත්‍රය තියෙනවා. ධර්මයේ අධර්මව තේරුම් ගන්න බෑ කියනවා. මේක ධර්මයයි කියලා අධර්මය වැළඳ ගන්නවා කියනවා. මේක අධර්මයයි කියලා ධර්මය අතාරිනවා කියනවා. එහෙමයි. ක්‍රෝධි භයානකම. දැන් අද ඒ සාපින විදිහ ගොඩක් අයට තියෙනවා. එහෙයි ස්වාමීනි. ගොඩක් අයට ඕක තියෙනවානේ. එහෙයි. කියන්නේ නිවැරදි වැරදි අල්ල ගන්නවා කියන නිවැරදි කියලා හිතාගෙන. එහෙමයි. නිවැරදි අතාරිනවා කියනවා මේ වැරදි කියලා හිතාගෙන. එහෙමයි ස්වාමීනි. අර්ථයට එන්නේ නැහැ කියනවා. ඉතින් යාම සාධාරණී කරගන්නේ කරනවා කියනවා අකුසලයෙන් තමයි මේක හරියන්නේ කියලා ඉවරලා අකුසලයෙන් වැළඳ ගන්නවා කියනවා. සමහර කට්ටිය හිතනවානේ ඔහොම කියලා හරියන්නේ මේ මිනිස්සුන්ට මේ ගහලා බැලලා තමයි වැඩේ කරගන්නේ නැත්තම් මේ දියුණුවන්නේ. දියුණුව පතන්නේ අකුසලෙන් කියනවා. ක්‍රෝධි බහුල කෙනා. එහෙමයි ස්වාමීනි. කුසලෙන් දියුණුව පතන්නේ නැහැ කියනවා. කොහොමද වෙන්නේ? එහෙයි. ඉතින් කොහොම දියුණුව වෙන්නේ? එතකොට බලන්න මේ වගේ සිතක් දුරු කරවන්නේ කොහොමද? මෛත්‍රී. එහෙමයි ස්වාමීනි. ද්වේෂයේ දුරු වීමම මෛත්‍රියයි කියනවා. එතකොට එහෙනම් මේ මෛත්‍රී වැඩි වීම තුළ වෙන්නේ ද්වේෂයේ වැඩ කරන්න හිතක් හැදෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක කොච්චරද කියනවනම් දස දිශාවෙම කිසිම සතෙක් ගැන ප්‍රමාණ රහිත. ඒකේ ප්‍රමාණයක් නැහැ. එහෙමයි. කියන්නේ කෙලවරක් පණවන්න බෑ දේශයක් හට නොගන්න.
එතකොට මේ හැම තැනකම දිශාවක් ගත්තොත් දිශාවේ කෙලවරක් පණවන්න බෑ. තැනක් සීමාවක් කියන්න බෑ. කිසි සතෙකුට වෛරී හැඟීමක් ඇති වෙන්නේ නැති. එච්චර පුදුම හිතක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒතර එච්චර හිතක් වඩලා එයා ඒක කොහොමද මෙනෙහි කරන්නේ? ඒ හිත තුලත් ඒ ඇලී ගලී ඉන්නේ කියනවා. මේක අபிසංකතං අபிසංචේතිතං මේක හටගත්තු එකක් චේතනාත්මකව හැදිච්ච එකක්. මේක හේතු නැතිවීමෙන් නැතිලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා එයා හිත වාසය කරද්දී එක්ක ආශ්‍රවයන්ගෙන් හිත මිදෙනවා කියනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ඕරම්බාගේ සංයෝජන පස්සේ කළා බ්‍රහ්ම ලෝකෙට එයා ඒ දහමින් ගෙනියනවා කියනවා. එහෙමයි. දහමින් ගෙනියන්නේ. ප්‍රාර්ථනාවෙන් නෙවෙයි. එහෙමයි. දහමින් ගෙනියන්නේ. එතකොට මොකද වෙන්නේ? එහෙදි මෙලොවට ආය නොවන ස්වභාවය පිරුණම් පානවා කියනවා. එහෙමයි. මම බලනවා මෛත්‍රියක තියෙන අසිරිය. එහෙමයි. ආන්න දේශනා කරන මේකත් තව ඍජු දහමක් කියනවා නිවන පිණිස පවතින. එහෙමයි ස්වාමීනි. ඊළඟට විස්තර කරනවා ඊළඟ කාරණේ ගැන කියද්දී ඒ වගේම පින්වත් ගෘහපතිද නැවත එකක් කියන්නම් කියලා කරුණා සහගත චිත්ත පුරුදු කරනවා කියනවා. ඒතර ඒක ඒ චිත්ත පුරුදු කරන්නේ තව හේතුවක් නිසා. කොහොමද? හිත තියෙනවා හිංසනයට කැමැත්තක් තියෙනවා. එහේ ස්වාමීනි. තව කෙනෙක් හිංසාවටපත් කරන්නේ. එහේ. දැන් බලන්න සමහරලාට මේ අපිට කෙනෙක් අපිත් එක්ක යද්දි hina වුන්නේ නැහැ කියලා. ඒ කෙනා හිංසාවටපත් කරන්නේ කොහොමද දන්නවද? ඊළඟට දකිද්දි hina වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ පොඩි දෙයින් හරි. නැද්ද බලන්න. අපි දැන් ඔන්න කවුරු කෙනෙක් ඉන්න දැනට යනවා. එයා අපි ගණන් ගන්න නැතු යනවා. ඊළඟ සැරේ එයා හිංසාවටපත් කරන්නේ කොහොමද? අපි ගාවට આવත් අපි ගණන් ගන්න නැතු යනවා. එච්චර මේ හිංසන චිත්තනේ හරි තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මෙතන විස්තර කරනවා කරුණා සහගත සිත වඩනවා කියනවා කොහොමද? පළවෙනි දිශාවට, දෙවෙනි දිශාව, තුන්වෙනි, හතරවෙනි උඩ යට හැම පැත්තටම සෑම අයුරින්ම පතුරවනවා. සකල විද ලෝක සත්‍යයටම එයා එතකොට මේ කාරුණික සිත පතුරවල විපුල වූ මහත්ගත ලස්සන වචන තියෙන්නේ. එහෙමයි. විපුල වූ මහත්ගත අප්‍රමාණ වෛර නැති තරහ නැති කාරුණික සිත වඩනවා කියනවා. එතකොට වඩල මොකද කරන්නේ? ඒ කාරුණේ ඒකට කියනවා මේ කරුණා චේතෝ විමුක්තිය කියලා. එහෙමයි. එතන මේ කරුණා චේතෝ විමුක්තිය බලවත් වීමත් එක්ක හිත දැහැන්ගත වෙන්න හේතු වෙන්නේ කොහොමද? හිංසාව කියන එක හිතේ නැතිවීම නිසා. එහෙමයි ස්වාමීනි. එන්න මේ දැහැන්ගත බවකට ප්‍රවිෂ්ටි වෙන්නේ අකුසලයේ කියන එක හිතේ නැතිවීමෙන්ම. ආන්නේක. දානමය පින්කමකදී හිත සතුටටපත් වෙලා දැහැන්ගත වෙන්නේ ලෝභය කියන එක හොඳට සංසිඳිච්ච කෙනෙක්. එහෙමයි. ඒත් බලන්න අකුසලයන් සංසිඳිලා තියෙන එකද? ඊළඟට බලන්න ධර්ම ශ්‍රවණය කියන කාරණේදී සංසිඳෙන්නේ සතුට සිත් උපදින්නේ එයාගේ හිත ඇතුලේ විචිකිච්ඡාව කියන එක නැත්තම් තමයි. ශ්‍රද්ධාව කියන එක ඇති වුණොත් තමයි. එහෙමයි. අකුසලයක් තමයි බැහැර වෙලා තියෙන්නේ. එහෙයි ස්වාමීනි. නැත්තම් හරියන්නේ නැහැ. ඒක ප්‍රඥාව උපදින්න ඕන. එහෙනම් බලන්න මේ ඕනම පින්වතේ වැඩක් කරනකොට ඒත් එහෙම සදහැසිත එනවනම් මේ පින්වතේ වැඩෙන් සතුටක් තියෙනවා. එහෙමයි. එහෙනම් අපිට තේරෙනවා මේ හැම තැනකදීම හිත දැහැන්ගත වීමක් තියෙනවා. ඒ දැහැන්ගත වීමට අනුග්‍රහ කළේ කොහොමද? යම් අකුසලයක් බැහැර වෙලා තියෙනවා. කුසලයක් තුළ හිත පිළිලා තියෙනවා. එහෙමයි. ඊළඟට කියන ඒ වගේම තමයි යා මුදිතා සහගත සිත වඩනවා කියනවා. ඒතර මුදිතා සහගත කරුණා සහගත සිත කියලා කියන්නේ කිසි සත්වයක් ගැන හිංසාවකටපත් නොකරන සිත. දුකේදී පිහිට වෙන හිත. දුකේදී හිත උණු වෙන හිත. ඒතර නිදුක් බවට දුක් නැති බවට කැමති හිත. එහෙමයි. රෝග නැති බවට කැමති හිත. පීඩාවටපත් නොවීමට කැමති හිත. පින්පත් නොවීමට පත් වීමට නෙවෙයි. එහෙමයි ස්වාමී. වෙහෙසකට යම් සත්‍යයපත් වීමට අකමැති හිත. ඒ තමයි කාරුණික බව කියලා කියන්නේ. ඒතර ඒ සිත තමයි අප්‍රමාණ විදියට දස දිශාවට වැඩෙන්න ඕනේ. එහෙමයි. අප්‍රමාණ විදියට. එතකොට දැන් අර මෛත්‍රී සහගත සිතේ කෙලවර ගැන කියද්දී අපිට මෙත්ත කියන සූත්‍රයේදී හම්බුණා ද්වේෂයේ වීමයි කියන සුභ විමෝක්ෂයත් තුළ හිත පිහිටනවා කියනවා. ස්වාමීනි අවසරයි. සුභ කියලා විමෝක්ෂයත් තුළ හිත පිහිටනවා. එහෙමයි. ඒ කියන්නේ සමාධිමය ස්වභාවය. එහෙයි. අற்பුතමයි. එහෙයි. දැන් කරුණා චේතෝ විමුක්තියේ කෙලවර කියන්නේ ආකාසානංචායතන හිත පිහිටනවා කියනවා. ඒ මෙත්ත සූත්‍ර මතක නැද්ද අපි කතා කළා? එහෙමයි. බොජ්ජංග කතා කරා. එහෙමයි ස්වාමී. හරි පුදුමයි.
ඒක වැඩි වෙනකොට ආකාසානංචයතන හිත පිටවන්න ඒක ඒ සිත ගන්න පුළුවන් කියලා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මේ මුදිතා සහගත සිත ගැන කියද්දි කියන විඥානංචයතන හිත පිටවන්න ලේසියි කියලා. එහෙමයි. මුදිතා සහගත සිත කියලා කියන්නේ එතකොට මේ අනිසත්‍යයන්ගේ සැපයට කැමති හිතක් නිර්මාණය කරනවා. එහෙමයි. ඒක දස දිශාවේම වෛර නැති තරහ නැති අප්‍රමාණ වූ සත්‍යයන්ට සැප කැමති හිතක්. ඒ වගේ සිතුවිලි පහල කරනවා. එහෙමයි. එහෙම සිතුවිලි පහල කරලා හිතක් හදනවා. ඒ හිත තමයි එයා අනිත්‍ය වශයෙන් ඊට පස්සේ හේතුඵල ධමයක් විදියට විමසමින් වාසය කරන්නේ. ඒතර එයා හිතක් හදාගත්තන් ඒ හිතේ ඉඳගෙන තමයි ඉන්නේ. ඒක නිකන් මේ වගේ. දැන් හිතන්න දැන් කුසල හිතක් ගැන කියද්දි මේක ප්‍රායෝගිකව ඇති නොවෙන්න පුළුවන්. දැන් හිතන්න කෙනෙකුට රාගසිතක් කියලා. රාගසිතින් පැය ගණන් වුණත් ඉන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒ වගේම තමයි විරාගී සිතෙත් පැය ගණන් ඉන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්. මෛත්‍රී සිතත් පැය ගණන් ඉදිරිය ඉන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්. එහෙමයි. කාරුණික සිතත් පැය ගණන් ඉන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්. මුදිතා සහගත සිතත් පැය ගණන් ඉන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්. එහෙමනේ තියෙන්නේ. එහෙමයි. ඒතකොට මේ හදාගත්තු හිතේ තමයි ඒතකොට වාසිය කරා. අපි දැන් රාග හිතක් උපද්දව ගත්ත කියලා. ඒතර ඒ හිතේ ඔය පැය ගණන් උපද්දවගෙන ඒ හිතේ වාසය කරනවා ඔය. එහෙයි ස්වාමීනි. ඒතකොට ඒක රාගී සිත. ඒතර මෙත්තා චේතෝ විමුක්තිය කියන්නේ මොකක්ද? එතකොට මෛත්‍රිය වඩලා ඇති කරගත්තු හිත. චිත්ත ස්වභාවය. එහෙමයි. කරුණාව උපද්දලා ඇති කරගත්තු චිත්ත ස්වභාවය. එහෙමයි. ඊට පස්සේ මුදිතාව අනිත් අයගේ සත්‍යයන්ගේ සැපයට පත් කරන සිතුවිලි පහල කරලා ඇති කරගත්තු චිත්ත ස්වභාවය. එහෙමයි. ඒතර කිසි තැනක බොහෝ තැන්වලදී දැන් මේ හතර ගැන එකටම තමයි කියන්නේ. බිම්බිම් වශයෙන් සාමාන්‍යයෙන් කියන වඩුයි. එහෙමයි ස්වාමීනි. මේ හතරම එක තැන එකම විදිහට පාවිච්චි කරනවා. එතකොට උපේක්ෂාවට පත් කරන හිත. එහෙමයි. එයා සිතවිලි පහල කරලා හදනවා කියනවා. එහෙමයි. ඒතකොට ඒ හදාගත්තු හිත විතර හතරක් තියෙනවා. ඒතකොට ඒ හදාගත්තු හිත මොකද කරන්නේ? එයා විදර්ශනා කරනවා කියන කොහොමද මේක සංකතයි සකස් වෙච්ච දෙයක්. ඒ වගේම තමයි අபிසංචේතයක චේතනාත්මකව තමයි මේක නිර්මාණය වුනේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේක අනිත්‍ය දෙයක්. හේතුඵල ධර්මයෙන් ඇතිවෙච්ච දෙයක්. එහෙමයි. කියලා වාසය කරද්දී මොකද වෙන්නේ? මේ විතර බලන්න එකපාරට විදර්ශනා කරන්න බෑ. ඉස්සෙල්ලා ඒ අදාළ කුසල හිත බලවත් වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. පිහිටලා ඉන්න පුළුවන් දෙයක් බවට පත් කරගෙන තියෙනවා. හතරීරයෝගෙන් මේක ඉන්න පුළුවන් බවට පත් කරගෙන තියෙනවා. එහෙම පත් කරගත්තු හිත තමයි එතකොට එයා විදර්ශනා කරන්නේ. එහෙයි ස්වාමීනි. පත් කරගත්ත එහෙම හදාගත්තු හිත තමයි විදර්ශනා කරන්නේ. එහෙම පොඩ්ඩක් මේ සමාධියක් ඇති කරගෙන විදර්ශනා කළා කියලා කියන්නේ ඒක එච්චර ලොකු මේකක් නෑ එතකොට ඒක. එහෙමයි. ඔය දේශනාවක් තියෙනවා ඒ මට මතක හැටියට ගෝපක මුග්ගල්ලාන සූත්‍රේ. එහෙමයි. සමහර තියෙනවා කියන කට්ටිය ඇති කරගන්නවා කියනෝනේ මේ කාමච්ඡන්දිත් වැඩ කරනවා කියනවා. සමාධියක් තියෙනවා කියනවා. එහෙයි. ව්‍යාපාදෙත් වැඩ කරනවා කියනවා. තීන මිද්දෙත් තියෙනවා කියනවා. දැන් සමහර කට්ටිය දැන් බණ අහනකොට සමහරලාට හොඳට හිත ප්‍රමුක්ත වෙලා තියෙනවා. සමහරලාට වෙන කාම අරමුණුත් වැඩ කරනවා. නිදිමතක් තියෙනවා. බණත් අහනවා. එහෙමයි. තේරුණා නේද? ඒතර ඒ වගේ මේ හිත සමාධිමත් වෙලා අර නීවරණත් තුළ වැඩ කරන. එහෙම හිතක් ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙමයි. බහුල වශයෙන් හදලා ඒකේ වසඟට ගත්ත හිතක් ගැන මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ හිත තමයි එතකොට මේ විදර්ශනාවට ගැනීමක් ගැන කියන්නේ. ඒතර එහෙම විදර්ශනා කරන හිත තමයි ආශ්‍රවයන්ගේ ෂේ වෙලා යන්නේ. එහෙම તો නිකන් ෂේ වෙන්නේ. එහෙමයි. ඒතර හරි ඒක මේ පුදුම මානසික ස්වභාවයක් එතකොට. එහෙයි ස්වාමීනි. එතකොට එහෙම හිත යා විදර්ශනා කළාට පස්සේ මොකද වෙන්නේ? ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා කියනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? පංචෝරම්භාගිය සංයෝජන පාශය වෙනවා කියනවා. කාමරාග නැති වෙනවා කියනවා. හරි බුලමයි. එහෙමයි ස්වාමීනි. පටිගේ නැති වෙනවා කියනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වෙන අනුග්‍රහ කරනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ ඇති කරගත්තු මානසික ස්වභාවයෙන් එයා අරගෙන යනවා කියන බ්‍රහ්ම ලෝකෙට. බ්‍රහ්ම ලෝකෙදී ආය පල්ලෙහාට ගේන්නේ නැහැ කියනවා. ඒකෙන් පිරුණම් පානවා කියනවා. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක්. මේ වීරියකින් අපිට නොදන්න මේ කුසල සිතිවිල්ලකින් මනස තුළ මෙහෙම දෙයක් උපද්දලා ආශ්‍රවත් ඡය කරවලා එහෙමයි. නේද? එහෙම නැත්තම් බ්‍රහ්ම ලෝකෙට ගෙනියන්න පුළුවන් මෙහෙම දහමක් කවුද දකින්නේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. එහෙයි.
ඒතර ආනන්ද මහරහතන් වහන්සේ දේශනා කළා මේ දසම කියන ගෘහපතියට පින්වත් ගෘහපතියට සියල්ල දන්නා සියල්ල දකිනා මේ හැම පරයයක්ම අන්තිමට මේ කාරණේ කියනවා. එහෙමයි මේ ස්වාමීනි. මෛත්‍රී චේතෝ විමුක්තිය අවසානටත් ඕක කියනවා. කරුණා චේතෝ විමුක්තිය අවසානටත් ඒක කියනවා. මුදිතා චේතෝ විමුක්තිය අවසානටත් ඒක කියනවා. උපේක්ෂා චේතෝ විමුක්තිය අවසානටත් ඕක කාරණේ කියනවා. එහෙමයි. සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ නිවන පිණිස ඍජුවම උපකාරී වන යම් ධමයක් ඇද්ද මේ මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා කියන්නේ එවැනි ධමයක් කියනවා. එහෙමයි ස්වාමීනි. කරුණා චේතෝ විමුක්තිය කියලා කියන්නේ එවැනි ධමයක් කියනවා. ඊළඟට මුදිතා චේතෝ විමුක්තිය කියලා කියන්නේ එකම ධමයක් කියනවා. උපේක්ෂා චේතෝ විමුක්තිය කියන්නේ එකම ධමයක්. කියන්නේ ධම් කීයක්ද එතකොට දැන්? අතන ධාන හතරයි. මෙතන මෛත්‍රී චේතෝ විමුක්තිය, කරුණා චේතෝ විමුක්තිය, මුදිතා චේතෝ විමුක්තිය සහ උපේක්ෂා චේතෝ විමුක්තිය ඔක්කොම කීයද? ධම් 8යි. එහෙමයි ස්වාමීනි. දැන් යා හැව්වේ එකක් ගැන. එහෙයි. ආනන්ද මහරහතන් වහන්සේ විස්තර කළා කීයක් ගැනද? 8ක් ගැන. 8ක් ගැන විස්තර කළා. 8ක් ගැන විස්තර කළා. හරි ආශ්චර්යයි එතකොට. ඒක පරම පූජනීය උඩ ආනන්ද මහරහතන් වහන්සේ එතකොට මේ භාග්‍යතුන් වහන්සේ ඉතින් දේශනා කරපු දෙයක්මයි. මේ දැන් රහතන් වහන්සේ නමක්. එහෙමයි ස්වාමීනි. ඒතර එක ඍජු නිවන් මඟක් අහනකොට නිවන් මඟ 8ක් විග්‍රහ කරනවා. එහෙමයි. ඒතර බලන්න මේ වගේ එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඇයි මේ වගේ මේ කීපයක් තියෙන්නේ. ඒකට හේතු තියෙනවා. මොකද ඒ සමහරවිට කෙනෙකුට පළවෙනි ධානය වඩලා ඒ ධානයෙන් එහාට යන්න උවමනාවක් ඇති නොවෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒතර එයාට එතනදම කරන් තියෙන විදර්ශනාවක් විතරයි. මේ හිතලා හරි ස්වභාවයෙන් ඒක. සමහර මිනිස්සු නැද්ද පොඩි කටුපැල්පතක් හදාගත්තට පස්සේ ඒ මනුස්සරින් එහාට උවමනාවක් නැහැ. එහෙමයි ස්වාමීනි. දැන් සමහර අය ඉන්න අධ්‍යාපනය කළාට පොඩි ගෙයක් හදාගත්තට පස්සේ බයිසිකල් කට්ටක් ගත්තාම ඉන් එහාට උවමනාවක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි. නැත්නම් එහෙම කට්ටිය. තව ඊට වඩා සැප සම්පත් විඳින කට්ටිය දකින්න උවමනාවක් ඇති වෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා එහෙම නැහැ. තව ඉස්සරහට යන්න ආස කට්ටිය ඉන්නවා. එහෙමයි. ඒ වගේම දැන් මේ සතර බ්‍රහ්ම විහරණ ගැන කියන්නේ සමහර කට්ටිය ඉන්නෝ හරි පුදුමයි. මේගොල්ලන්ගේ වේගෙන් හිත පිහිටන්න පුළුවන් මෛත්‍රිය තුළ. ඒ නිසා තමයි මේ පැත්ත ඉස්මතු කරන්නේ. එහෙමයි. හිත වේගෙන් සංවේදී කරන අරමුණු තියෙන කෙනෙක් කෙනාගේ. සමහරට ධානා බල උපදින්න පුළුවන්. සමහරට මේ මෛත්‍රී චේතෝ විමුක්තිය උපදින්න පුළුවන්. එහෙම නැත්නම් කරුණා චේතෝ විමුක්තිය උපදින්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. දැන් සමහර අය හිත සංවේදී කරවන්නේ මෛත්‍රිය නෙමෙයි. කරුණාව. එහෙමයි ස්වාමීනි. කියන්නේ එයාගේ හිතේ කරුණාව පනපවන්න ලීසි. මෛත්‍රී පිහිටවන අමාරුයි. එහෙමයි. එහෙම ඉන්න. එහෙයි ස්වාමීනි. සමහර අයගේ කරුණාවේ හිත පිහිටවන්න බෑ මුදිතාවේ හිත පිහිටවන්න පුළුවන්. මුදිතාව කියලා කියන්නේ අනිත් අය සැපයට පත් කරන දේවල් හිතන්න හරි ආසයි. එහෙමයි. කරන්න ආසයි. දැන් කරුණාව තියෙන කෙනාගේ හිතේ ස්වභාවය තමයි අනිත් අය එයාට පුළුවන්කම තියෙන දුකක් උනාම පිහිට වීමේ හැකියාව එයාට තියෙනවා. එහෙමයි ස්වාමීනි. එයාට සැපේ වෙනුවෙන් වෙනම කටයුතු කරන්න බෑ හිතා. හිත දුකටපත් කරන යම් දෙයක් සිද්ධ වුණාට පස්සේ කියන දුවල පැනලා හොයලා බලලා ටට්ටක් ගාලා කරලා දෙනවා. එහෙමයි. නැත්ද එහෙම කට්ටිය? එහෙයි ස්වාමීනි. ඒතර ඒ කෙනාට ඒ වගේ අරමුණක් එන්නම ඕන. නැත්තම් නෑ. නැත්තම් නෑ. ඒකනේ සමහර කට්ටිය මේ තිරිසන් සතුන්ට කන්න දීලා ඒව කරන්න ආසයි. එහෙමයි. මිනිසුන්ට දෙන්න කැමති නෑ. සංඝයට දෙන්න කැමති නෑ. මේ චෛත්‍ය බෝධි වලට එහෙම වියදම් කරන්න කැමති නෑ. එහෙමයි. මේ සමහර කට්ටිය කියනවා මේ ඌට වඩා හොඳයි පින් සිද්ධ වෙනවා කියනවා මේ අර දුප්පත් නැති මිනිස්සුන්ට දුන්නා බලන්නේ පුතඥන කියමන් මිත්‍ර. එහෙමයි ස්වාමීනි. මොකද එයා තීරුම් ගන්න ඕන මගේ හිත සද්ධාවේ පිහිටන්නේ නැහැ මගේ හිත කරුණාවේ විතරයි පිහිටන්නේ කියලා. එයාගේ මානසික ස්වභාවය අඳුරගන්න ඉපායි. එහෙමයි. ඒ හඳුනගත්තේ නැත්තම් මොකද වෙන්නේ? මේ සත්‍යයට කරහනෝනේ. සත්‍යයක නෙමෙයිනේ. එහෙමයි ස්වාමීනි. අග්‍රවෙනි භාගතුන් වහන්සේනේ. අග්‍රවෙනි ශ්‍රාවක සංඝරත්නනේ. එහෙමයි. තේරුණා නේද? නමුත් අර මේ සත්‍යයට එන්නේ නැහැ. එයාගේ හිතේ සංවේදී වෙන එකට එයා හිතන මේක තමයි මහත්ඵල කියලා. එහෙමයි ස්වාමීනි. තමන්ගේ හිත සංවේදී වෙන එක වෙන එකක් වෙන්න පුළුවන්. මහත්ඵල වෙන තව එකක් වෙන්න පුළුවන්. ඒකයි අර කුසල රජතුමා එක්තරා අවස්ථාවක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කාටද දන් දෙන්න ඕන? හිත සතුට ඕන කෙනෙකුට දන් දෙන්න කිව්වා. එහෙමයි. කාට දුන්නොත් මහත්ඵල කියලා හෙව්වා. ඔක ප්‍රශ්න දෙකක් කිව්වා. එහෙමයි. කාටද දන් දෙන්න ඕන කියලා හෙව්වා මම කිව්වා හිත සතුට කෙනෙකුට දෙන්න එක නෙවෙන්න ඕන.
එහෙමයි ස්වාමීනි. හැබැයි මහත්ඵල වෙන්නේ හිත සතුටු කෙනාට දීපගෙන නෙමෙයි. මහත්ඵල වෙන්න පිළිවෙලක් තියෙන මේ ලෝකේ සත්‍යයක් තියෙනවා. එහෙමයි. තිරිසංගත සත්‍යකුට දෙන කෑම වීලට වඩා මහත්ඵලයි මිනිස්සුෙකුට දෙන කෑම වීල. මිනිස්සුෙකුට දෙන කෑම වීලට වඩා මහත්ඵලයි සීලවන්ත මිනිස්සුෙකුට දෙන කෑම වීල. එහෙමයි ස්වාමීනි. සීලවන්ත මිනිස්සුෙකුට දෙන කෑම වීලට වඩා මහත්ඵලයි කාමයන්ගෙන් විතරාගී කෙනෙකුට දෙන කෑම වීල. ඊට වඩා මහත්ඵලයි තිරුවන් සරණේ පිහිටපු කෙනෙකුට දෙන කෑම වීල. එහෙමයි. සමහරට යට සමාධිමත් හිතන්නේ නැහැ. ස්වාමීනි. තිරුවන් සරණේ පිහිටලා ඉන්න. ඊට වඩා මහත්ඵලයි කියනවා. ඒතකොට තිරුවන් සරණේ පිහිටපු කෙනෙකුටත් වඩා මහත්ඵලයි කියනවා. එතකොට මේ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්, මේ පසේ බුදු ඊළඟට සම්මා සම්බුදු. එහෙමයි ස්වාමීනි. සත්‍යයයි. එහෙයි. නමුත් අර එකිනෙක කෙනාගේ සසර යම් යම් පුරුදු නිසා හිත සංවේදී වෙන වෙනස් අවස්ථා තියෙනවා. ඒතකොට ඒ නිසා තමයි මෙතන දැන් ඔය ආනාපාන සති කියලා සූත්‍රයක් තියෙන මජ්ක්‍ධිමනේ ඒකෙත් තියෙන පින්වත් මහණි මෙතන ඉන්නවා කියන කරුණා භාවනාව වඩන කට්ටිය. එහෙමයි. මෙතන ඉන්නවා කියන මුදිතා භාවනාව වඩන කට්ටිය. මෙතන ඉන්නවා කියන උපේක්ෂා භාවනාව. මේ සමහර කට්ටිය ඉන්නෝ කරුණාව හිත පිහිටවන්නත් බෑ. ප්‍රශ්නයක් ආවම. මුදිතාවේ හිත පිහිටවන්නත් බෑ. මෛත්‍රී හිත පිහිටවන්නත් බෑ. එයාට උපේක්ෂාවට තමයි ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. කර්මය ගැන මොන හරි ශී කළා උපේක්ෂාවට ගන්න පුළුවන්. එහෙයි. නැත්තම් අර ඉන්ද්‍රිය භාවනාව වගේ එකක් කළා උපේක්ෂාවට ගන්න පුළුවන්. මෛත්‍රිය එන්නම හිතෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. කරුණාවට එන්නම හිතෙන්නේ නැහැ යාගෙත්. මේ සමහර අය ඉන්නව අසුබිට ගන්නම් බෑ. බුදුගුණ සිහි කරන්න හිතේ කැමති අසුබිට ගන්න බෑ. එහෙමයි. අසුබි ගන්න හදනකොට දැන් මාත් එක පුද්ගලික සමහර කට්ටිය කියනවා අසුබිට ගන්න හදනකොටම හිත පිහිටන්නේ නැහැ කියනවා. බුදුගුණ ඕන හැටි හිතා ඉන්න පුළුවන් කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ හිත සකස් වෙලා තියෙන විදිය. විවිධ පුද්ගල ස්වභාවය. විවිධ මානසික ස්වභාවය. එහෙයි ස්වාමීනි. ඒ අනුව තමයි මේ ධර්මයේ වුණත් 82000ක් වෙලා තියෙන්නේ ඒකත් එක්ක තමයි. එහෙමයි ස්වාමීනි. ඒකයි දැන් මේ ආනන්දයන් වහන්සේ මේ ලස්සන එකම ධර්මයක් අහද්දී මේ ධර්ම දැන් මෙතන අද අපි කතා කරලා ධර්ම 8ක් විග්‍රහ කරන්නේ ඒකයි. ඒ නිසා අපි සෑහෙන දක්ෂ වෙන්න ඕන. අපේ සිත එතකොට මේ කිය දැන් මෙතන ඍජුවම කෙලෙස් දුරු කරවන්න පුළුවන් ධම් පරයයන් 8ක් විග්‍රහ කළා. එහෙමයි. මේ 8න් අපේ හිත ගන්න පුළුවන් කොතෙන්ටද කියලා අපි බලන්න ඕන. ඊළඟට දැන් පෝතලී සූත්‍රය ඊට පස්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. එතකොට බලන්න ඍජුවම හිත කෙලෙසුන්ගෙන් දුරු කරවන මේ ධම් පරයය. එහෙමයි ස්වාමීනි. තව මේක දැන් ඉතුරු වෙලා තියෙනවා තව. එහෙයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මේ ධර්ම දාණය දෙන පිරිස සතුටු වෙන්න මේ විවිධ මතවාද ප්‍රකාශ කරමින් මම්මුලා කරන ලෝකයේ සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඍජුවම නිවන පිණිස ඍජුවම කෙලෙස් දුරු කරවීම පිණිස දේශනා කළ දහමක්. එහෙමයි. නිවැරදි දහමක් පරම පිවිතුරු දහමක්. එතකොට මේ දෙව් මිනිස් ලෝකයට දීලා තමම් සසරේදී ඍජුවම එතකොට කෙලෙස් දුරු කරවන දහමක් ලබන්නට ශ්‍රවණය කරන්නට හැසිරෙන්නට අනිවාර්යයෙන් මේ පින තමන්ට උපකාරයක් බවට පත් කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම මේ උදාාර පුණ්‍ය සම්පත්තිය සසර පුරාවටම ඍජුවම කෙලෙස් දුරු කරන දහමක්ම තමන්ගේ ජීවිතේ ශ්‍රවණය වෙන්නටම එවන් ඇසුරක් ලබන්නටම මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් නිවන උදෙසාම ඍජුවම හේතු වෙන උතුම් ධර්මය අපට අපේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ කරුණාවෙන් ඉතින් අපට අනුකම්පා ඇති කරුණා ඇති ඒ පින්වන්ත මහ සංඝරුවන අප හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාව උදා වුණා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අනුරාධපුර නොච්චයාගම ඉට්ටිඋලිම යන ලිපිනේ පදිංචි පින්වත් KB පොඩිහාමි මහත්මිය සහ KB කුසුමාවති නැගණිය එකතු වෙලා ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජ සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සිම්පත් දිව්වරු ඉෂ්ඨකාමී දිව්වරු ප්‍රදේශ භාර පළාත් භාර දිව්වරු ලෝකපාලක දිව්වරු ගෞතම බුද්ධ ශාසන හිත කැම සියලු දිව්වරුන්ට මේ පින් අනුමෝදන් වේවා.
සුමන සමන් දිව්‍ය රාජයා, ආලෝක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. උතුම් ධර්මයේ සැනසෙන්නටම සසර දුක් දුරු කරගන්නටම මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් සීල පුණ්‍ය සම්පත්තිය මිය පරලෝකයේ දෙමව්පියන් වන කිරිබණ්ඩා පියාණන්ට W ළමායතන මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. එම් ලීලාවතී අක්කාට ඒ වගේම මිය පරලෝකයේ සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පatti KB පොඩිහාමි මහත්මියට, KB කුස්මාවති නැගණියට, දුවදරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ සියලු දෙනාට සද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මාවබෝධය කරන්නට මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සම්බුද්ධ භාෂිතයන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමේ පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අනුරාධපුර නොච්චයාගම ඉට්ටිඋලිම යන ලිපිනේ පදිංචි පින්වත් KB පොඩිහාමි මහත්මිය සහ KB කුසුමාවතී නැගණිය යන පින්වතුන් හැමදෙනාම අපි ඊටාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාමත් ඊටාම දයාවෙන් සිහිපත් කරගන්න. ඒ වගේම පිනැති ඔබට අපි ඊටාම දයාවෙන් ආරාධනා කරනවා. උතුම් ධර්ම දානමේ පිණිස උතුම් ධර්ම දානමේ පින්කම පිණිස මේ සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බරපැනවෙන් කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. 071 222 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් මහා සංඝරත්නය ආශිර්වාදයෙන් දහම් කැඩපත පිණිස සදහම් සාකච්ඡා යලි ඔබට සමීප කරමින් නැවත මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.